ශ්‍රවණාභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනුවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සූදානම් වෙමු. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ බත්තර මුල්ල වික්‍රමසිංහපුර 5 වන පටුමගේ අංක 35න් 2 දරන නිවසේ පදිංචි රවි සෙනවිරත්න සහ චන්දිමා ප්‍රේමරත්න යන අය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්න මොහොත. ඉතින් මේ බණ අහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ, බණ ඇසීම නිවන් දොරටුවක් බවට පත්වෙනවා. නිවන් දොරටුවක් වෙන විදිහට බණ අහන්න නම් බණ අහන කෙනෙක් තුළ කාරණා කීපයක් පිහිටවා ගන්නට ඕනේ. ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවත් ඔබේ ජීවිතය තුළ පළවෙනිම දේ තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්න සූදානම් වෙන්න. බණ ඇසීමේ ආසාව සුස්සූ සති කියලා ධර්මයේ පෙන්නනවා. බණ ඇසීමේ ආසාව. පිංහතුනි, බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ කියන. බුද්ධ කියන වචනය කල්ප 100,000 ගණනකිනුත් ලෝකෙ අහන්නත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගත වුණත් අද අපි මනුස්ස ලෝකෙ ඉපදිලා ඒ බුදු කෙනෙක්ගේ බණ පදයක් අනේ අපිට අද අහන්න ලැබෙනවා. අපි කොයි තරම් වාසනාවන්තද. ඒ වගේ අප්‍රමාණ සද්ධාවකින් හිත පිහිටවාගෙන ආසාවෙන් බණ අහන්නට ඕනේ. ඒ තමයි බණ අහන කෙනෙක් තුළ ඇති කරගත යුතු පළවෙනිම කාරණේ. දෙවැනි කාරණේ සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාව තුළම අවධානය පිහිටවාගෙන කන් යොමු කරගෙන බණ අහන්න ඔබ දක්ෂ වෙන්න. පිංගතුනි, දේශනාවක් අහනකොට මුල මැද අග ගැලපෙන විදිහට බණ අහන්නට ඕනේ. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ මුලත් මැදත් අගත් කල්යාණ ධර්මයන්. සීල සමාධි ප්‍රඥා කියන මේ පිළිවෙලකට වැඩෙන ආකාරයට දේශනා කරපු ධර්මයන්. සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින්
පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මගම දේශනා කරන ලද ධර්මයක්. අන්නේ ධර්මය අහනකොට මුල මැදාග ගැලපෙන විදිහට බොහොම සද්ධාවෙන් බණහන්. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාවම අවධානය පිහිටවාගෙන දේශනාව අවසන් වෙන කල් බණහන් ඔබ දක්ෂවෙන්. තුන්ගනි කාරණේ බණහන කෙනෙක් තුළ දැඩි අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මං මේ ධර්මය කොහොම හරි තේරුම් ගන්නවා වටහා ගන්නවා අවබෝධ කරගන්නවා. මේ ධර්මය මගේ ජීවිතයට මං සම්බන්ධ කරගන්නවා. මං කොහොම හරි ධර්මය තුළ ජීවත්වෙනවා. අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්. අඥ්ඥා චිත්තං උපට්ට පේති අවබෝධයට හිත පිහිටවාගෙන බණහන්නට ඕන. ඊළඟට පිංහතුනේ බණහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු හතරවෙනි කාරණේ අත්තං ගන්හාති කියන. අර්ථය ග්‍රහණය කරගන්න. ධර්ම දේශනාවෙන් කියවෙන වැදගත් ධර්මකාරණ හොඳට මතකතියාගන්න ග්‍රහණය කරගන්න ඔබ දක්ෂවෙන්. පස්වනි එක තමයි අනත්තන් රිංචති අනවශ්‍ය දේවල්. බණහනකොට නොයෙක් අනවශ්‍ය දේවල් හිතට ගලාගෙන ඉන්න පුළුවන්. සමහරලාවට දේශනාව ගැන තර්ක විතර්ක උපදින්න පුළුවන්. සැක සංකා ඇති වෙන්න පුළුවන්. පිංගතුනි සෝවාන් ඵලයට පත්වෙන තෙක්ම සෝවාන් වෙච්ච කෙනා තමයි බුද්ධාදී අටතැන් ගැන සැකය විචිකිච්ඡාව සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම ප්‍රහාණය වෙච්ච කෙනා. සක්කායදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වීමෙන් තමයි සෝවාන් ඵලයට පත්වෙන්. එතකං මේක කොහොමද ඒක කොහොමද ඒ බණපොතේ එහෙම තිබ්බට බුදු හාමුදුරුවෝ කීවට එතකොට ඔය වගේ අපිට තර්ක විතර්ක නොයෙක් දේවල් අපිට ඇති වෙනවා. ධර්මය ගැන නොයෙක් සැක සංකා තර්ක විතර්ක උපදින්නේ අනවබෝධය නිසා. ඒ නිසා අනවශ්‍ය දේවල් ධර්මාවබෝධයට අදාළ නැති හිත දුවන අනවශ්‍ය දේවල් බාහිර දේවල් සියල්ල බැහැර කරලා අනත්තන් රිංචති. දේශනාවම හිත පිහිටවාගෙන බණහන්න දක්ෂවෙන්. ඊළඟදේ තමයි අනුලෝමිකාය කන්තියා සමන්නාගතෝ හෝති. ධර්මාවබෝධයට හිත පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරය යෙදමින් ඒ කියන ධර්මය තමා තුළින් ගලපා බලමින් තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මය දකින්න උත්සාහ කරන්නට ඕන. අන්න එතකොට ඒ ධර්මය තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. පිංහතුනි ඔන්න ඔය කාරණා කීපේ මතකතියාගෙන ඔබ අදන මේ කවදක් කොතන කොයි මොහොති බණැහුවත් ධර්මය අහන කෙනෙක් තුළ ඇතිකරගත යුතු ප්‍රධානම වැදගත්ම කාරණා කීපේ තමයි ඒ ඔබට පැහැදිලි කරලා දුන්න. අද මේ ධර්ම දේශනාව තුළ ඔබට ඉතාම වැදගත්. මේ සමාජයේ තුළ මිනිස්සු බොහෝම වැරදි විදිහට අර්ථකථනය කරන සමහර වෙලාවට තමන්ගේ ඉරිසියාව කෙනෙක් දියුණුවෙනවා දකින්න අකමැත්ත ධර්මය හැසිරෙන කෙනෙක් හොඳට කාලා ඇඳලා ඉන්නකොට ඇතිවන ඉරිසියාව මතම සමහරු ධර්මී නැති දේවල් මතු කරමින් ධර්මය වගේ පෙන්නමින් උත්සාහ කරන මිනිස්සු තුළ තියෙන වැරදි අදහස් කීපයක් නිවැරදි කරගන්න උපකාර වෙන විදිහට අද අපි මේ ධර්මානු ශාසනාවේදී ඔබට කාරණා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. ඒ තමයි කෙනෙක් හිතන්න පුළුවන් ධර්මී හැසිරෙනවනම් මේ අතහරින්න කියන ධර්මය තුළ කෙනෙකුට දියුණු වෙන්න බෑ. කෙනෙකුට ලස්සනට ඇඳලා පැනඳලා බොහොම පොහොසත් හොඳ ගෙයක් දොරක් යානවාහනයක ඉන්නවන. සමහර වෙලාවට කෙනෙක් එයා හොඳට භාවනා කරන ධර්මය දියුණු කරන හොඳට ධර්මය හැසිරෙන කෙනෙක් වෙන්න පුළුව. හැබැයි තව කෙනෙක් බාහිරින් බලාගෙන එයා දිහා බල්ල කියනවා. එයා මේ බොරුවට බණෑහුවට මේ අතහරිනවා මේ අතහැරීම නිවන් දකින්න කතාව පේනවනේද යන වාහනේ පේනවනේද ඉන්න ගෙවල් දොරවල්වල තියෙන බඩුමුට්ටු මොන අතහැරීමත්ද මෙයාගේ කියලා අර බාහිර වස්තුව එයාගේ දේපල එයාගේ සැප සම්පත් එයාගේ රන්රිදී මුතු මැනික් වෙන්න පුළුවන් එයා පාවිච්චි කරන යානවාහන මේවදිහා බලාගෙන ධර්මී හැසිරෙන අයට ගරහන සමාජයක් අපිට මේ සමාජය තුළ දකින්න ලැබෙන. එතකොට සමහරු හිතාගෙන ඉන්නේ මේ අතහරින්න කියන්නේ ගෙවල් දොරවල් අතහැල්ලා මේ ඔක්කොම පැත්ත මේ ඔක්කොම අනිත්‍යයි කියලා මේ පැත්තකට ගිහිල්ලා ගහක් යට ඉඳගෙන ඉන්නවන
තියෙන සල්ලි ආයව බෙදල දාන්න ඕන මිනිස්සුන්ට ඕව මේ කන්න නැති මිනිස්සුන්ට බෙදලා දීපල්ලා එහෙම තමයි සමහරු හිතාගෙටින් ආයා මේ බණ කතා කරන්නේ බණමයි කතාකරොත් එයා මේ සෝවාන් වුණා වගේ කතා කරන්නේ පේන්නේ නැද්ද මෙයාගේ තියෙන තණ්හාව ඔන්න ඔය විදිහට සමාජය තුළ ධර්මයේ හැසිරෙන අයට ගරහා කිරීම අපිට දකින්න ලැබෙන. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ ආර්ථික දියුණුව කරා යන කෙනෙකුට ආර්ථික වශයෙන් ඉහළටම යන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. අතහරිනවා කියන්නේ ගෙවල් දොරවල් අතහැරලා රන් රිදී මුතු මැණික් අතහැරලා නිකන් හිඟන්නෙක් වගේ පැත්ත බලාගත්තු අත බලාගෙන මේ ඔක්කොම අනිත්‍යයි මේවා එකක්වත් වැඩක් නැහැ කියලා ඉන්නවා නම් ඒක මානසික රෝගයක්. ඒ ධර්ම අවබෝධයක් නෙමෙයි ඒක මොකක් හරි මොලේ ප්‍රශ්නයක්. මේ ධර්මයේ තුල ගත්තොත් බුදුහාමුදුරන් කාලේ සිදුවීම් දිහා විමසලා බලන්න. ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා කල්ප ලක්ෂයක් සසරේ පෙරම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා මොනතරම් කෝටිපතියෙක්ද කියලා හිතන්න 54 කෝටියක් වියදම් කළ ජේතවනේ හදන්න නම් තව කෝටි කීයක් හම්බ කරපු ධනයක් තියෙන්නේ නැද්ද? එදා සවැත් නුවර තමයි දඹදිව තිබ්බ 12 මහා ජනපද අතර ඔබ දන්නවා අංග මගධ කසී කෝසල වජ්ජි මල්ලෝ ඒ වගේ 12 මහා ජනපදයන් හැටියට තමයි ඒ ඉන්දියාව එදා දඹදිව බෙදාගෙන විශාල ප්‍රදේශ රාජ්‍යවරු මොකද රට විශාල නිසා කුඩා කුඩා රාජ්‍ය හැටියට තමයි රජවරු රජකම් කරේ. ඔය අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය. මේ කෝසල රාජ්‍යයේ රජ්ජුරුව තමයි කොසල් රජ්ජුරු. මේ රටේ සැවැත් නුවර කියන්නේ ඒ රටේ තිබ ප්‍රධානම අග නගරයත් එක්ක තිබ්බ නගර ප්‍රදේශේ. එතකොට වැඩිම පිරිසක් මේ නගරයේ ආශ්‍රිතව තමයි මිනිස්සු ජීවත්තේ. ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා සැවැත් නුවර විතරක් කෝටි 7ක ජනතාවක් ජීවත් වුණා කියලා. එහෙනම් අපිට පේනවා සැවැත් නුවර කියන්නේ පුංචි ප්‍රදේශයක් නෙමෙයි. අද ඔබට ඉන්දියාවත් එක්ක ගලපුවාම අද චෙන්නයි වල විතරක් ගත්තත් ওই නගරයේ ආශ්‍රිතව කෝටි 5කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වෙනවා. එහෙනම් අපිට පේනවා ඉන්දියාව අද කෝටි 128ක් 30ක් විතර ජනතාවක් ජීවත් වෙන විශාල රටක්. එදා සැවැත් නුවර විතරක් කෝටි 7කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වුණා කියලා. එතකොට මේ නගරේම ධනවත්ම කෙනා තමයි සිටු තනතුර ලැබෙන. ඒ කාලේ නගරේ ඉන්න ධනවත්ම කෙනාට පොහොසත්ම කෙනාට මහා ධනයක් තියෙන කෙනාට රජතුමා විසින් නගරේම ධනවතා කියලා ලැබෙන ගෞරව නාමය තමයි සිටුකම. ප්‍රධාන සිටු තනතුර ලැබෙන නගරේ පළවෙනිම ධනවතාට. එතකොට නගරේ හිටපු ධනවත්ම කෙනෙක් තමයි සුදත්ත සිටුවරයා. එයාට අනාථපිණ්ඩික කියලා මිනිස්සු කිව්වේ මිනිස්සුන්ට දන් දෙනවා. දුගී මගේ යාචකයන්ට පිහිට වෙන අනුන්ට උදව් උපකාර කරනවා. ඒ නිසා කිව්ව අනාථපිණ්ඩික. හැබැයි ඇත්ත නම සුදත්ත. මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ව්‍යාපාර ගැන ඔබ හිතන්න. දේශනාවල තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ උනත් මුණ ගැහුනේ රජගහ නුවරට. සවැත් නුවර ඉඳන් රජගහ නුවර කියන්නේ වෙනත් රාජ්‍යයක්. තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ගිහිල්ලා සුමිත්‍ර කියලා මිත්‍රයෙක්ගේ ගෙදර නවාතැන් ගන්නවා නිතර ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ නගර දෙක අතර. ඒ කියන්නේ රාජ්‍ය දෙකක් එදා. දඹදිවම වෙන වෙනම පැවතිච්ච රාජ්‍ය. එතකොට පේනවා සුදත්ත සිටුවරයාගේ ව්‍යාපාර වෙළඳාම් කටයුතු අනික් රාජ්‍යවලට පවා ව්‍යාප්ත කරලා බොහොම හොඳ ව්‍යාපාරිකයෙක්. එතකොට බුදුහාඳුරු මුණ ගැහිච්ච පළවෙනි දවසේම බණහල සෝවාන් ඵලයට පත් වුණා සුදත්ත සිටුවරයා. දැන් සෝවාන් වෙනවා කියන එක බුදුහාඳුරන්ගේ ධර්මයේ පෙන්වන්නේ කොච්චර මේ ධර්මාවබෝධයේ වටිනාකම බුදුහාඳුරු උපමාවකට පෙන්නනවා. යුද්ධ 1000ක් දිනනවට වඩා මනුස්ස ලෝකෙම පාලනය කරන මේ ලෝකෙම තනි රජෙක් හැටියට ලෝකෙ පාලනය කරන රජෙක් ගැන විස්තර වෙනවා. ඒ මේ වගේ කාලවල නෙමේ දීර්ඝ ආයුෂ ඇති කාලවල එවැනි රජවරු පහළ වෙනවා. සක්විති රජවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු ලෝකෙ පහළ වෙනවා. එතකොට බුදුහාඳුරෝ පෙන්නනවා යුද්ධ 1000ක් දිනනවට වඩා අර ලෝකෙම සක්විති රජ කෙනෙක් වෙනවටත් වඩා ඊළඟට චාතු මහරාජික තාවතින්ස කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති සක්‍ර දිව්‍ය පදවිය ලබනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන. පින්වතුනි සෝවාන් වෙච්ච කෙනා බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ බුදුහාඳුර ගැන අචල සද්ධාාවක්.
ධම්මේ අවිච්ඡප්ප්‍රසාදය ධර්මයේ ගැන අචල සද්ධාාවක්. සංඝයේ අවිච්ඡප්ප්‍රසාදේ ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාාවක්. ආර්යකාන්ත සීලය අවබෝධයෙන් දිවිහිමියෙන් උතුම් සීලයක පිහිටපු කෙනෙක් බවට පත්වෙනු. යා ධර්මී ගැන බුද්ධ ශාසනයේ නිවන් මකට බැසගත්ත කෙනෙ. සෝතාපන්න කැන ආර්යෂ්ඨායික මාර්ගයට බැසගත්තා කියනෙ. එතකොට ඒ සිටුවරයා තමයි බුදු හාමුදුරන්ට ආරාධනා කරේ ස්වාමිනි ඔබවහන්සේ මගේ ආරාධනා පිළිගන්න විශාල ජනතාවක් ජීවත්වෙන සැවැත්නුවරට ඔබවහන්සේ වඩින්න ඔබවහන්සේ ඇතුළු භික්‍ෂු සංඝයා වෙනුවෙන් මම මගේම ධනයෙන් ආරාමයක් කරලම පූජ කරන්න. බුදු හාමුදුරුවෝ පිළිගත්තා. සුදත්ත සිටුවරයා ඉඩම ගන්න විතරක් ඔබහල ඇති ජේතවනේ ඉඩම මිලදී ගන්න කරත්තවලින් කහවනු ගෙනහල්ල පොළොවේ අතුරල 18 කෝටියක් බිම කහවනු ඇතිරුවා කිය. ඒකට හේතුව ඉඩම අයිති කොසොල් රජ්ජුරුවන්ගේ පුතා වෙච්ච ජේත කුමාරයක් කිව්ව ඉඩම දෙන්නේ කීය ඉඩම් රජ්ජුරුවන්ගේ පුතාට ඉඩම් විකුණන්න ඕන්ද. හැබැයි මිත්‍රකමයි පිය රජ්ජුරුවන්ගේ හිතවත්කමත් එක්ක නොවටිනා මිලක් කිව්වොත් ඕකම අතඇරලා දායි කියලා කිව්ව කවුරු හරි මුළු ඉඩමෙම කහවනු අතුරන කෙනෙකුට ඇරෙන්න ඉඩම දෙන්න මට ඒ තරන් ඒක වටිනවා. දෙනවනන් දෙන්න එහෙම කෙනෙකුට විතරයි කිය. ඊට පස්සේ හොඳයි කියලා තමන්ගේ කහවනුම් කරත්තවලින් පටෝගෙන ගිහිල්ලක් 18 කෝටියක් කහවනු ඉඩම ඇතිරුවක් කිය. එදකොට තවත් 18 කෝටියක් වියදං කරලා කුටි සෙනසුන් ආරාම අංග සම්පූර්ණ ආරාම සංකීර්ණයක් ඉදි කර. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදත්ත සිටුවරයා බුදුහාමුදුරන්ට හදපු සුගන්ධ කුටිය සුගන්ධ කියන ගන්ධ කුටිය සුගන්ධ කුටිය ගඳ කිලිය කියලා බුදුහාමුදුරන් කුටිය හඳුන්වන ධර්මයේ වහල 7කින් යුක්ත සත්මහල් ප්‍රාසාදයක් හැටියට තමයි සුගන්ධ කුටිය ගැන විස්තර වෙන්නේ. වහල 7ක් තිබ්බා කියනවා. ඒ එක එක වහලෙන් ඒ කියන්නේ හුලං හමාගෙන එනකොට එක එක දිශාවෙන් සඳුන් ලීයෙන් තමයි වහලේ හදලා තිබුණේ. සඳුන් සුවඳ කුටිය ඇතුළට එන විදිහට තමයි වහල 7කින් යුක්ත ලස්සන සුගන්ධ කුටියක් බුදුහාමුදුරන්ට හදලා පූජා කරේ. එතකොට තවත් 18 කෝටියක් වියදම් කරා ආරාමි පූජා කරන උත්සවයට. මුළු නගරෙම සැරසුවා. මිනිස්සුන්ට දුගී මගේ යාචකයන්ට කන්න දුන්නා. පාරවල් වල සුදු ඇලි අතුරලා තොරන් ගහලා කොඩි සේසත් දජ පතාක නංවල කෝටි ගානක් කහවනු 18 කෝටියවම 3ක් ඔක්කොම 54 කෝටියක් වියදම් කරා කියනවා ජේතවනේ හදලා පූජා කරා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයාට මේ ආරාමයක් පූජා කරපු හැටි. අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ බුදු වෙලා වැඩිම කාලයක් වැඩ හිටියේ ওই ජේතවනේ. දැන් නිකන් සාමාන්‍යයෙන් අද මේ සමාජ කතාවෙනේ වාද සමාලාවට ධර්මයේ කියලා මේ සමහරු හිතාගෙන ඉන්න අයගේ අදහස් මහා දාර්ශනික අදහස් කියන සමහර අය නිකන් හිතන්න එදා හිටියන ඔය 54 කෝටියක් වියදම් කරලා මේ මෙහෙම ආරාම ඕනේද ඔය කන්න නැති උන්ට ගෙවල් ටිකක් හදලා දීලා අහිංසක මිනිසුන්ට ගෙවල් ටිකක් හදලා දුන්නා නම් ඔయిత වඩා පිං ඔන්න ඔහොම කියන අය ඔබ අහලා ඇති මේ සුදත් අනාථපිණ්ඩික සිටුතුමාට මේ පිස්සු මෙච්චර මේ කොඩි දාලා මේ නගරේ සරසලා මේ බොරු සෝබන පෙන්නනවාද අන්න ඔය වගේ නොයෙක් අදහස් අපිට සමාජය තුළ අහන්න ලැබෙන. එදා අද ඉන්න අය සමහරට මේ බුදු කෙනෙක් නම් ඔහොම වහල 7කින් යුක්ත ඔහොම ප්‍රාසාදික ඉන්නවද බුදුවරු මේ සුපිරි ගෙවල් නෙමේ කියලා ජේතවනයටත් එහෙනම් ගරහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ ආරාමෙ පිළිගත්ත මහරහතන් වහන්සේලා වැඩ හිටියා. පින්වතුනි ධර්මය කරා යන ශ්‍රාවකයන් රජවරු සිටුවරු මහා ප්‍රාසාද මාලිගා හදලා දුන්නත් ඒකත් පිළිගත්තා. හැබැයි ඒකට ඇලිලා හිටියේ නෑ. උන්වහන්සේලා කැලේ ගහක් යට හිටියත් වස්කාලි ගත කරන්න ගිහිල්ලා ගල්ලෙනක වැඩ හිටියත් ඒ සියල්ල උන්වහන්සේලා නොඇලී නොබැඳී ඒක හිත පිහිටවත් නැතුව ධර්මාවබෝධය පිණිස ඒක තමන්ට සීතලෙන් උණුසුමින් වැස්සෙන් ආරක්ෂා වෙලා ඉන්න ප්‍රත්‍යවේක්ෂා කළ බුදුහාමුදුරුවෝ පෙන්වනවා මහණෙනි භික්ෂුවකට. දැන් අපි භික්ෂුන් වහන්සේලා ගැන ගමු. භික්ෂුන් වහන්සේලා කුටියක් ලැබුණොත් ඒ කුටිය පරිහරණය කරන්නේ මොකටද? සීතස්ස පටිඝහතාය උන්හස්ස පටිඝහතාය සීතලෙන් ආරක්ෂා වෙන්න උණුසුමෙන් ආරක්ෂා වෙන්න මැසි මදුරු පීඩාවලින් සර්පයන්ගේ මේ අනතුරු වලින් ආරක්ෂා වෙන්න තමන්ට සුවසේ ධර්මාවබෝධය පිණිස මඟ වඩාගන්න පහසු
අන්න ඒ අරමුණෙන් තමයි කුටියක් ආරාමයක් විහාරස්ථානයක් පරිහරණය කරන්න. එතකොට ආහාර ටිකක් වෙන්න පුළුවන්. සමහරලාවට රාජ භෝජන මාලිගාවේ ආරාධනා කළ රජ්ජුරු දාන පූජ කරන. ප්‍රනීත භෝජන පූජ කරන. හැබැයි ආහාර වළඳන්නේ පැරණි කුසගිනි වේදනා නිවාගන්න අලුතෙන් කුසගිනි වේදනා නෝපදින්න ධර්මාවබෝධය පිණිස මේ යන ගමනේ කුසගිනි වේදනා නිවාගෙන කය පවත්ත ගන්න. සමහර වෙලාවට බුදුහාඳුරන්ට දේශනාවල තියෙනවා රන් නූලෙන් වියපු සිවුරු පූජ කරලා තියෙනවා. බුදුහාඳුරු ඒව පිළිගත්ත. බුදුරජාණන් වහන්සේට රජවරු වටිනා සලු පිළි සිවුරු පිරිකර පූජා කර. අපේ බුදුහාඳුරෝ පිරිනිවන් පාන ආසන්න වඩින ගමනේ කුක්කුස මල්ල කියලා ආලාර කාලාමගේ ශ්‍රාවකය වෙච්ච දෙන්නෙක් බුදු හාන්දුර විවේකෙන් වැඩඉන්නවා දැකළ කකුත්තා නදි අසල සතුටු සාමීචයෙන් බුදු හාන්දුර එක්ක ටික වෙලාවක් කතා කළ හිත පහදවාගෙන ඒ අයි ළඟ තිබ්බකින රන්නූලෙන් වියපු වටිනා රත්තරම් පාට සලු දෙකක් වස්ත්‍ර දෙකක් සිවුරකට සෑහෙන ඒ වෙලේ මේ වස්ත්‍ර දෙක බුදු හාන්දුරන්ට පූජා කර බුදුරජාණන් වහන්සේ වදාළ කොක්කුස මල් එකක් මේ ආනන්දට පූජ කරන්න. එක චිවුරක් ආනන්ද හාන්දුරන්ට පූජා කර අනික් සිවුර බුදු හාන්දුරන්ට පූජ කර. ඒ වෙලාවේ මේ අය වන්දනා කළ පිටත් වනාට පස්සේ ආනන්ද හාන්දුර බුදු හාන්දුර ඇඳගෙන හිටිය සිවුර ඉවත් කරලා අර රන්වන් පාට සිවුර බුදු හාන්දුරන්ට පොරෝණකොට බුදු සිරුර රත්තරම් පාට වෙලා රන්වන් පාට ආලෝකයක් විහිදෙනවා. ඒ වෙලේ ආනන්ද හාදුරහනෝ සාමිනී භාකතුන් වහසමං කවදාවත් දැකලනෑ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ මේ වගේ ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාටට ශරීරය බැබලමින් ආලෝක විහිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙහෙකදී. බුදු කෙනෙක්ගේ ශරීරය මේ වගේ වර්ණය වෙනස් වෙලා රත්තරං ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාද. ඒ බුද්ධත්වයට පත්වෙන දවසෙත් බුදු සිරුරෙන් මේ වගේ රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද. ඒ පිරිනිවන් පාන දවසෙත් බුදු සිරුර ගිනි අඟුරු පාට රශ්මියකින් බැබලිමින් රන්වන් ආලෝකයක් විහිදෙනවා. ආනන්ද අද රාත්‍රී තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා එතන දේශනා කරා. එතකොට අපිට පේනවා රජ්‍යවරු සිටුවලු වටිනා සිවුරු පිළිගන්න. බුදුහාඳුර ඒවත් පිළිගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ සංඝයාට අනුග්‍රහ පිණිස මහා පාංසකුල සිවුරකුත් පෙරෙව්වා. ඒකත් දරාගෙන හිටිය. එතකොට දැන් හිතන්න හැබැයි මිනිස්සු පහදින්නේ ගහක් යට ඉන්නවන. ගල්ගුහාවක් අස්සේ විතරක් ඉන්නවන. ඉරිච්ච සිවුරක් හැඳගෙන ඉන්නවන. ඔය බිම බලාගෙන ඉන්නවන එක්ක පින්ඩ පාතෙන් විතරක් යැපෙනවනං අරවට වඩා පහදිනවම ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. දැන් ඔබ හිතන්න දේවදත්ත හාමුදුරු බුදුරජාණන් වහන්සේකින් ඉල්ලීම් පහක් ඉල්ලුවන ඔබ හල ඇතින. ඒ ඉල්ලීම් පහේ තියෙන්නේ දේවදත්ත හාමුදුරුව කල්පනා කරම් මිනිස්සු රවට්ටල මිනිස්සු විතරක් නෙමෙයි බුදු හාමුදුරළඟ පැවිදි වෙලා හිට අලුත පැවිදිවෙච්ච ධර්මාවබෝධයක් නැති භික්‍ෂූන් වහන්සේලා පිරිසකු රවට්ටලා ඒ අය මගේ මතයට හරි කියලා කඩාගන්න නං බුදු හාමුදුරන්ට වඩා මන් සිල්වත් කියලා පෙන්න්න ඕන. ඒ නිසා දේවදත්ත හාමුදුරුව ඉල්ලීමක් ඉල්වා භික්‍ෂූන් වහන්සේලා නිවන් දකින්න කැමති අයි. ඔය රජවරු සිටුවරු පූජා කරන මේ වටින ආරාම පිළි අරගෙන ඔය සුපෝක බෝග ඔය ජීවිතෙන් නෙමෙයි ජීවිතාන්තෙ දක්වාම ගස්යට විතර ඉන්න ඕන භික්‍ෂූන් වහන්සේලා. පහදිනෝ මිනිස්සු බුදු හාන්දුරුව එක පිළිගත්තනේ. ඊළඟට කෙන සාමීනි භාක්‍යතුන් වහන්ස මගේ ඉල්ලීම තමයි භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තෙ දක්වාම ඔය වටිනා සිවුරු පිරිකර පිළිගන්න නැතුව ඔය පිසි කරලා දාලා තියෙන රෙදි කෑලි අහුලගෙන පාන්සකූල සිවුරු විතරයි අඳින්න ඕනේ. බුදු හාන්දුරුව එකත් ප්‍රතික්ෂේප කරා. ඊට පස්සෙ කියනවා සාමීනී භාග්‍යතුන් වහස මගේ ඊළඟ ඉල්ලීම භික්‍ෂූන් වහන්සේලා ජීවිතාන්තෙ දක්වාම පින්ඩ පාතෙන් විතරයි යැපෙන්න්න ඕනැකිව. ඔය රජවරු සිටුවරු දානගෙනල්ලා ආරාධනා කළ ප්‍රනීතව දුන්නට ඒව පිළිගන්න හොඳනෑ. පින්ඩ පාත ගිහිලා ලැබෙන දෙයක් ඇද්ද ඒක විතරයි නිවන් දකිනක. බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර. ඊට පස් දේවදත්ත හාන්දුරුව කියනවා භික්‍ෂූන්ට කවමදාවත් පාත්තරයට පින්ඩ පාතිදි යනකොට ලැබුණත් නිර්මාන්සෝම ඉන්න ඕන් කිසි දෙයක් පිළිගන්න හොඳනෑ.
බුදුහාඳුර ඒක ප්‍රතික්ෂේප කරන. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තුන් සිවුරෙන් තනිපොට සිවුරයි අඳන සිවුරයි දෙපට සිවුරයි කියන මේ සිවුරු තුන විතරක් ඇති භික්ෂුවකට අමතර සිවුරු එකක්වත් අවශ්‍ය නැහැ. එතකොට මේ ඉල්ලීම් ටික දැක්ක ගමන් සාමාන්‍ය කෙනෙකුට ඇත්තනියෙන්නම් දේවදත්ත හාමුදුර කොච්චර ප්‍රතිපක්තිකරුකද. අනේ පාංශු කුල සිවුරු පිළිගන්නේ. දේවදත්ත ඒ ඉල්ලුවේ ඒ විදිහට හිටපු නිසා දේවදත්තට බොහෝ පිරිසක් රැවටිලා ඔහුට අනුගාමික පිරිසක් හැදුන බුදුහාමුදුරු වැඩයින් නැද්දිම. ඒ හැදුනේ දේවදත්ත අර චරිතේ ලෝකෙට පෙන්නවා. තමන් ගස් යට ඉන්නේ. පිණ්ඩ පාතෙන් විතරයි යැපෙන්නේ. පාංශු කුල සිවුරු පිළිගන්නේ. තුන් සිවුරෙන් විතරයි ඉන්නේ. තමන් බොහොම නිර්මාංශක කෙනෙක්. එදකොට මේ ප්‍රතිපක්ති පෙන්නපු නිසා මිනිස්සු රැවටුනා විතරක් නෙමෙයි බුදුහාඳුරු ළඟ හිටපු 500ක් පැවිදි වෙච්චයි හිතුවා බුදුහාඳුරන්ට වඩා අපිට දේවදත්ත හාමුදුරන්ගේ මාර්ගය හරි ඉක්මනින් නිවන් දකින්න නම් අපි දේවදත්තත් එක්ක යනවා කියලා 500ක් දේවදත්ත හාමුදුරුවොත් එක්ක ගියානේ. බුදුහාඳුරන්ගෙන් කැඩිලා 500ක් දේවදත්ත භික්ෂුව පස්සේ ගියා. එහෙමනම් අපිට පේනවා මේ ස්වභාවය අපිට එක එක්කෙනාගේ ලැබීම වෙනස්කම් තියෙන්න පුළුවන්. කෙනෙකුට දායකයෝ ඉන්නවා. අපි දකිනවා ලංකාවේ ගත්තත් ලෝකෙ කොහේ ගත්තද ඔබ තායිලන්තේ වගේ දැකලා තියෙනවනේ. තායිලන්තේ මිනිස්සු ඒ තමන්ට තියෙන දුප්පත්ම කෙනා පවා රස්සාවක් කරලා තමන්ට ලැබෙන පොඩි පඩියෙන් හරි රත්තරන් මිශ්‍ර පුංචි කොලයක් අරගෙන ගිහිල්ලා පිළිමෙක හරි පන්සලේ කොහේ හරි රත්තරන් ආලේප කරන. ඒ අයි හිතනවා බුදුහාඳුරුවෝ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් පූජා කරන්න තියෙන වටිනාම දේ රත්තරන්. තායිලන්තේ ගත්තොත් ටොන් ගණන් වටිනා රත්තරන් බුද්ධ ප්‍රතිමා. ඒ අය රත්තරන් පූජා කරලා ඒවා එකතු වෙලා ඒවෙන් බුදු පිළිම හදනවා. ආරාම විශාල මාලිගා වගේ පන්සල් විහෙර විහාර හදලා ශාසනයට පූජා කරන. එතකොට අපි ගත්තොත් සමහරවිට අපි හිතමු අපේ රටේ ඒ ස්වාමීන් වහන්සේලාගේ පින උන්වහන්සේලාගේ ලැබීම උන්වහන්සේලා සසරේ දන් දීලා සසරේ කරපු පින් ඒවා කෙනෙකුට බලපානවා. බුදුහාඳුරුවෝ පෙන්නනවා මහණෙනි සසරේ දන් දීපු කෙනා පැවිදි වුණත් පැවිදි ජීවිතයේ තුල කවදාවත් සිව්පසේ අඩුවක් ලැබෙන්නේ නැහැ. ප්‍රණීත විදිහටම දානමාන ටික ලැබෙනවා ජීවිත කාලේ. කුටි සෙනසුන් ආරාම යන තැන දෙවියන් හරි මනුස්ස වෙස් අරගෙන දන් දෙනවා. විමාන වගේ බොහොම ලස්සනට ඒවා ලැබෙනවා. එතකොට ඒ කෙනාගේ පෙරපින තව කෙනෙක් ඉන්න පුළුවන් දුකසේ බොහොම අමාරුවෙන් උන්වහන්සේත් පැවිදි වෙලා හරියට සිවුරක්නේ. අපි දකිනවා අපි ලංකාව පුරා බණට යනවා. අපි ස්වාමීන් වහන්සේලා අපි ගොඩාක් උදව් කරලා තියෙනවා. අපි පන්සල් හදන්න උදව් කරලා තියෙනවා. ගොඩාක් ශාසනය වෙනුවෙන් භික්ෂුන් වහන්සේලාට අපි පිහිට වෙනවා. හැබැයි ඒ අතර අපි දන්නවා ලෙඩක් දුකක් වුණොත් බෙහෙත් ටිකක් ගන්න නැහැ. ඔබ දන්නවා ඒ නිසාම අපි සීල සුවරණ කියලා ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් හදලා හොරන මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා 35 නමක් නේවාසිකව අපි නවත්තගෙන ප්‍රතිකාර කරන දැන් අවුරුදු ගණනාවක් පුරා 100 ගාණක් ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලැබලා තියෙනවා. සුවපත් වෙලා ගිය ප්‍රමාණය 100 ගාණක්. ඒ වගේම අපි ළඟ බොහොම රෝගාතුරෝ එකතැන් වෙලා බොහෝම අසරණව හිටපු ගිලන් ස්වාමීන් වහන්සේලා 39කට ආසන්න පිරිසක් මේ කාලය තුල අපවත් වුණා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආදාහන කටයුතු පවා අපේ වියදමෙන්ම කරගෙන ශාසනය වෙනුවෙන් කවුරු සලකන්න නැති වයසට ගිය වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා රැක බලා ගනිමින් අපි ශාසනය වෙනුවෙන් ඒ වගේ රෝහලක් බඳු මධ්‍යස්ථානයක් හොරන සීල සුවරණ කියලා අපි පවත්වාගෙන යනවා. අපි දකිනවා භික්ෂුන් වහන්සේලා අතර සමහර අය ඉන්නවා ලෙඩක් දුකක් වුණාම දායකයෝ පිටරටවල් වල අරන් ගිහලා බෙහෙත් කරන. රටේ ඉහළම පෞද්ගලික රෝහල් වල ලක්ෂ ගණන් බිල් ගෙවාගෙන දායකයෝ ගෙනහිල්ලා හොඳම වෛද්‍යවරුන්ගෙන් සමහරුන්ට බේත් අරන් දෙනවා. ඒ උන්වහන්සේගේ පින. ස්තව ස්වාමීන් වහන්සේලා ඉන්නවා අනේ ලෙඩක් වෙලා බෙහෙත් ටිකක් ගන්න නැහැ. ඔහේ කවුරුත් නැහැ. ඔහේ වේවුලලා එක්ක හොඳ වෙනවා. සමහරු එක තැන මල මුත්‍ර කරගෙන දුක් විඳලා උන්වහන්සේලා බොහොම අසරණ වෙලා අපවත් වෙනවා. එතකොට මේ එක එක්කෙනා සසරේ කරපු පින්පව් වල විපාක අපි කාටත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ලැබෙනවා. හැබැයි අපේ ධර්මයේ තේරුම්ගෙන ධර්ම මාර්ගයේ යන කෙනා තියෙන කෙනාට ඊරිසියා කරමින් එක්ක නැති කෙනා කරන්න තියෙන කෙනාට ගරහනවා. ඊරිසියා කරන. ඒ තුල වෙන්නේ ඔබට ඔබේ ධර්ම මාර්ගේ වැහෙන එක. අපිට පේනවා සමාජය තුල වර්තමානයේ ගොඩාක් බහුලව ගොඩනැගීගෙන යන්නේ ඊරිසියාව වෛරය.
ඒක ගොඩක් අපේ රටේ ගොඩනැගෙන හේතුව මේ ආදායම් විෂමතාවය. අපිට පේනවා රටේ දැන් ගිහි සමාජය දිහා බලන්න. ගිහි සමාජය තුළ රටේ විශාල පිරිසක් බොහෝ දුක් විඳිනවා. රස්සාවක් කරලා ඉදාවේල හම්බ කරගෙන දරුවෝ 3-4 දෙනෙක් දෙන්නේ 3 දෙනෙක් ඉන්න පවුලක් ජීවත් වෙන කොච්චර අමාරුවේද. ගම් වලට යනකොට ඈත දුෂ්කර ගම්මාන වලට යනකොට කුඹුරු වැඩ කරගෙන හේනක් කරගෙන එදාවේල මොනවා හරි විකුණගෙන ජීවත් වෙන අහිංසක මිනිස්සු අන්ත දුක් විඳිනවා. සමහර වෙලාවට දවසටම එක වේලයි කන්නේ. හරියට ඇඳුමක් නෑ, බෙහෙතක් හේතක් නෑ, බොහෝ ජීවිතවල ප්‍රශ්න. හැබැයි ඒ රටේම කෝටි 7-8 වාහන පාවිච්චි කරන. සමහරලාවට එක කෑම වේලට රටේ තියෙන ඉහළම හෝටල් වල එක කෑම වේලට 5,000 10,000 වියදම් කරනවා. එක ආහාර වේලකට. සමහර පවුලක් අවුරුද්දක් ජීවත් කරන්න පුළුවන් ඒ මුදලේ. එතකොට අපිට පේනවා මේ විෂමතාවයක් සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා. හැබැයි ඒකත් එක්ක සාමාන්‍ය මිනිස්සු තුළ ඇතිවෙන්නේ තියෙන කෙනා ගැන විශාල ඊරිසියාවක්, වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙන. ඒ නිසා මොකද අද ඔබට මේ ධර්ම කරුණු පෙන්ලා දෙන අපිට පේනවා සමාජ මිනිස්සු එක කතා බහ කරනකොට කෙනෙක් ලස්සනට ඇඳලා පැළඳලා හොඳ වාහනයක යනකොට සාමාන්‍ය මිනිස්සු සාප කරනවා, යදිනවා. පිංගතුනි, මේක නෙමෙයි ධර්මය. ධර්මයේ බුදුහාඳුරෝ පෙන්නවා මහණෙනි, කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා. හොඳ ලස්සන ගෙයක් දොරක් තියෙනවා මාලිගාවක් වගේ. රන් රිදී මුතුමැණික් දරාගෙන රජවරු සිටුවරු වගේ ඉන්නකොට ඔබ ඒ දිහා බලලා හිතන්න කියනවා ඒ අය සසරි පින් කරපු අය. මමත් සංසාරේ ඔච්චර ඔය වගේ සැප සම්පත් ඇතුව ඉඳලා රජවරු වෙලා ඇති, සිටුවරු වෙලා ඇති. හැබැයි ඒ සියල්ල ගෙවිලා අවසන් වුණා. මේ අයත් පින් කරලා අද ඒ පිනේ විපාක විදිනවා. මමත් කොහොම හරි අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් වඩාගෙන මේ ධර්ම මාර්ගය තුළ දියුණුව කරා යන්න ඕනේ. ඒ විදිහට තමන් සසර ගැන හිතලා, පින ගැන හිතලා මේ කර්මඵල ගැන අවබෝධයෙන් දකින්න. ඒකයි ධර්මය. එහෙම නැතුව කෙනෙක් දැකලා සාප කරන එකවත්, කෙනෙකුට හිතෙන් වෛර කරන එකවත්, ඉරිසියා කරන එකවත්, සමහරලාවට මේ මිනිස්සුන්ට කතා හදන එකවත් ඒක නෙමෙයි කළ යුත්තේ. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි, කෙනෙක් යනකොට දකිනවා අන්ත අසරණ දුක් විඳින කෙනෙක්. අපි හිත මිනිස්සෙක් ඉන්නවා, හිඟන මිනිස්සෙක් කියලා හිතන්න. ඒ මිනිස්සයා බොහෝ දුක් විඳිනවා. බොහොම අසරණයි. එදා වේලා හම්බ කරගන්න විදිහක් නැහැ. අන්ත අසරණව දුක් විඳින කෙනෙක් දැක්කට පස්සේ ඒ දිහා බලලා හිතන්න, මම සසරි කොච්චර මේ වගේ දුක් විඳලා ඇද්ද? මම මේ වගේ කොච්චරනම් ආත්මවල ඉපදිලා එදා වේල නැතුව, කන්න නැතුව, බේතක් ගන්න විදියක් නැතුව සසරි කොච්චර මම මෙහිම දුක් විඳලා ඇද්ද? ඒ නිසා මං කොහොම හරි පින් කරගන්න ඕන, කුසල් වඩන්න ඕන, මේ සසරේ පින් පව් විපාක අරගෙන යන ගමන. ඔන්න ඔය විදිහට හිතන්න. ඒකයි අපි ධර්මයට අනුව හිතන ක්‍රමේ. ඒ නිසා තියෙන මිනිස්සයා දිහා බලලා ඊරිසියා කරනවා නම්, හිතෙන් වෛර කරනවා නම්, හිතෙන් සාප කරනවා නම්, ඔබ හිතන්න ඔබේ හිත කොච්චර පිරිහිලාද. නැති මිනිස්සයාට අනුකම්පා කරන්න පුළුවන් විදිහට පිහිට වෙන්න. ඒක තමයි කළ යුත්තේ. අපි තුළ ඇති කරගන්න ඕන ප්‍රධාන ගුණධර්ම 4ක් තියෙන. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. මෛත්‍රිය කියන්නේ අපි හදවතින්ම සියලු සත්වයන් ගැන මිත්‍රත්වයක් පතුරනවා. මෛත්‍රී සිත පතුරනවා. කරුණාව, කෙනෙක්ගේ දුකකදී හිත උණු වෙනවා, තමන්ට වුණා වගේ. කන නැති කෙනෙක් දැක්කහම, හරියට ජීවත් වෙන්න ප්‍රශ්න තියෙන කෙනෙක් දැක්කහම තමන්ට වුණා වගේ හිත උණු වෙලා පුළුවන් විදියට උදව් කරන. මුදිතාව, ඒක තමයි නැති එක. මුදිතාව තමයි අපි ඇති කරගන්න, අමාරුවෙන් හරි ඇති කරගන්න ඕන දෙක. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරිකම ඉරිසියාව. මුදිතාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි ඉරිසියාව. මුදිතාව කියලා කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා අනේ හොඳයි, අනේ කොච්චර දෙයක්, අනේ සාදු කියලා හදවතින් සතුටු වෙන්න පුළුවන්. අන්න මුදිතා ගුණය ඔබ තුළ දියුණුයි. ඒ නිසා ඉරිසියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව. උපේක්ඛාව කියලා කියන්නේ අපි කොච්චර කෙනෙක් දිහා බලලා මෙයාට හරියන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. දැන් මෛත්‍රිය ගැන හිතන්න. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපි ඔහොම හිතනවා.
හැබැයි හැමෝම නිදුක් වෙන්නේ මිනිස්සු ලෙඩ වෙනවා. අපි කොච්චර දියුණු වෙන්න කීවත් මිනිස්සු කඩාගෙන වැටෙනවා. අද කෝටිපතියෝ එක රැයින් හිගන්න වෙනවා, මහ පාරට වැටෙනවා, ගෙවල් ගිනි ගන්නවා, දීපල වස්තුව කඩාගෙන වැටෙනවා, රාජසන්තක වෙනවා. ජීවිතේ ප්‍රශ්න ගැටලු විපත් එක්ක යන ගමන. එතකොට අපි මේ ලෝකෙ සියලු සත්‍යයන්ගේ ස්වභාවය ධර්මය තුළින් අපි විමසලා මධ්‍යස්ථ හිතක් ඇති කරගන්නවා. ඒ තමයි උපෙක්ඛාව. මේ සියලු සත්වයන් කර්මය දායාද කරගත්ත පිරිසක්, කර්මය උප්පත්තිය කරගත්ත පිරිසක්, කර්මයම ඥාතියා කරගත්ත පිරිසක්, කර්මය පිළිසරණ කරගත්ත පිරිසක්. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාද. මම යම් හොඳ දෙයක් කරොත් ඒ හොඳ විපාක මට සසරි ලැබෙනවා. මම යම් අයහපත් දෙයක් කරොත් ඒ අයහපත් විපාක මට සසරි දෑවැද්ද හැටියට සසරි උපවපං ආත්මවල අරගෙන යන්න වෙනවා. අන්නේ දේ හිතලා කර්මය ගැන හිතන්. කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු අයසෙන් මැරෙනවා, කෙනෙක් උගත්, කෙනෙක් නූගත්, කෙනෙක් බොහොම ලස්සනයි, කෙනෙක් කැතයි, කෙනෙක් බොහොම පෞර්ෂවත් පිළිගැනීමක් තියෙනවා, කෙනෙකුට එහෙම පෞර්ෂයක් පෙනුමක් නෑ, කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය තියෙනවා, කෙනෙකුට කීර්තිය ප්‍රසිද්ධිය නෑ, කෙනෙකුට ධනය කෝටි ප්‍රකෝටි ගණන් උතුරන්න තියෙනවා, කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ, මොනවා හරි ප්‍රශ්න කඩාගෙන වැටෙනවා. එතකොට මේ සියල්ල චුල්ල කම්මොයි බංග සූත්‍රය, මහා කම්මොයි බංග සූත්‍රය ආදී දේශනාවල බලපුහම අපිට පේනවා අපි කවුරුත් කර්මය දායාද කරගෙන, කර්මය උප්පත්තිය කරගෙන, කර්මය ඥාතියා කරගෙන යන ගමන. අපිම සසරි වපුරපු දේවල් අපි මේ නිලාගෙන යන ගමන. ඒ නිසා කාටවත් ඉරිසියා කරන්න, වෛර කරන්න යන්න එපා. අනුන්ගේ දියුණුව දැකලා සතුටුවෙන් ඔබත් පින් දහම් කරමින්, කුසල් දහම් කරමින් මේ ධර්මාවබෝධය කරා යන ගමනේ ඔබත් පුළුවන් තරම් උත්සාහයෙන් වීරියෙන් නැගී සිටින උත්සාහ කරන්න. දැන් බලමු බුද්ධ ශාසනය තුළ දැන් ඔය අනාථපිණ්ඩික සිටුතුමා කෝටිපතිය. ඊළඟට විසාකා උපාසිකාව හිතන්න, පුංචි වයසේ සෝවාන් වෙච්ච කෙනෙක්. විවාහ වෙන දවසේ තමන්ගේ පියතුමා දුවට දීපු දෑවැද්ද තමයි 9 කෝටියක් වටින මේල පළඳනාව. නගරේ හිටපු කොයි තරම් ධනවත් සිටු පවුල්වල මොන තරම් සිටු කුමාරියකුටවත් ඒ තරම් වටින ආභරණයක් පළඳනාවත් තිබෙන හැකි. එතකොට 9 කෝටියක් වටින රන් රිදී මුතු මැණික් වලින් යුක්ත වටිනා මැණික් ඔබ්බපු පළඳනාව ඉන වටා මුළු ශරීරයේම ඉන වටා පළඳින වටිනා රන් ආභරණය. එතකොට හිතන්න සෝවාන් වෙච්ච විවාහ වෙලා දරුවෝ 20 දෙනෙක් ලැබුණා කියනවා විසාකාවට. වටිනා මේල පළඳනාව පැළඳගෙන හිටියේ. එතකොට හිතන්න අද අපි ධර්මය අල්ලලා තියෙන කොහෙන්ද කියලා ඔබ හිතන්න. අද මේක බණක් අහලා සමහරු හිතනවා ධර්මී කියන්නේ අතහැරීම. එක බණක් අහලා කරාඹු දෙක ගලවලා පැත්තකින් තියෙනවා. එක්ක මුද්ද වලල්ල පැත්තකින් තියෙනවා. නිකම් මේ ඔක්කොම වැඩක් නෑ, මේ අනිත්‍යයි කියලා ඔය එන ගැහුවා වගේ බලාගත්තුවත බලාගෙන ඔහොම ඔය මානසික රෝග ඒවා. මානසික විකෘති. ඒ ධර්මාවබෝධය නෙමෙයි. ඒ නිසා සැබෑ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයා ලස්සනට ඉන්න කෙනෙක්. දැන් මේ ධර්මය තේරුණා කියලා ඒ විදිහට විකෘති රඟපානයි දැක්කහම අනිත් මිනිස්සුන්ට ධර්මය පාවෙනවානේ. සාමාන්‍ය ලෝකෙ බුද්ධිමත් මිනිස්සු දැක්කට පස්සේ හිතෙන වම්බෝ මේ මොකද්ද බුදුදහම කියන්නේ, මේ අනිත්‍ය අතහරින්න ඔහොම පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න මිනිස්සු අහන්නේ අර විකෘති රඟපෑම් කරන ධර්මය අල්ලපු නැති මිනිස්සුන්ගේ මේ විහිළු දේවල් දැකලා සමහරු වැරදි විදිහට හිතනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ හැසිරෙන අය තමයි අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. ඒ අය තමයි සතුටින්ම ඉන්න ඕනේ. මොකද අනිත් මිනිස්සු අඬනකොට ඒ අය අඬන්නේ නැහැ. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා මොනවාවත් චිත්තං යස්සන කම්පති. ඒ අයගේ හිත කම්පා වෙන්නේ නැහැ. අසෝකං විරජංකේ මං විරාජමානව සතුටින්ම ඉන්නේ කවුද? ධර්මය අවබෝධ කරගත්තයි. ඊළඟට හිතන්න බිම්බිසාර රජුරුව සෝවාන් වෙච්ච කෙනෙක්. රටක් පාලනය කරා. සේනිය බිම්බිසාර රජුරුව කියන්නේ මගධ දේශේ පාලකයා. සෝවාන් වෙච්ච ගමන් මාලිගාවෙන් එළියට බැහැලා මේ ඔක්කොම වැඩක්නේ අනිත්‍යයි, මට මේවා තේරුණා, මං යනවා කැලේට කියලා කැලේට ගියේ නෑ.
ධාර්මිෂ්ඨව තමන්ගේ රට පාලනය කරා. අර මාලිගාව හිටිය රන්රිදී මුතුමැණික් පරිහරණය කරා. වටිනා සලුපිලි පරිහරණය කරා. රජ්ජුරුව ධාර්මිෂ්ඨව බොහොම සතුටින් රජකං කරා. එහෙනම් අපිට පේනවා දැන් ඔබ හිතන්න දේශපාලනය කියන්නේ පුංචි දෙයක්ද කියලා. රටක් පාලනය කරනවා කියන්නේ පුංචි දෙයක්ද. සෝවාන් වෙච්ච අය ධාර්මිෂ්ඨව රට පාලනය කරා. එහෙනම් අපිට පේනවා අපි බුද්ධාගම කියලා මේ අහලා තැන්තැන්වලින් අහලා තියෙන දේ සැබෑ ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵලලාභීන් ගැන හිතන්. බිම්බිසාර රජුරුව සෝවාන් වෙලා රජකම් කරා. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙලා කෝටිපතියෙක් ව්‍යාපාර කරා. 54 කෝටියක් වේදන් කළ ජේතවනේ හැදුව. අනාථපිණ්ඩික සිටුතුමාගේ ව්‍යාපාර ගැන හොයලා බලන්න. ඒ කාලේ මිනිස්සුන්ට පොලියට දීපු කෙනෙක් අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ. බැංකු තිබ්බේ නෑ. මහා ධනවත් සිටුවරු තමයි මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න මුදල් පොලියට දුන්නේ. ඒ පොලියට දීලා පොලියක් අය කරා. එතකොට සාධාරණව ධාර්මිෂ්ඨව මිනිස්සුන්ට ණයට දීපු කෙනෙක්. ඊළඟට විසාකාව අවසානි තමන්ගේ ආභරණයේ විකුණලා තමන්මයි ඒක මිලදීලා ගත්තේ. කෝටි 27ක් වියදම් කළා 9 කෝටියකට පූර්වාරාමේ හදන්න ඉඩම ගත්තා. බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයා වෙනුවෙන් දෙමහල් ප්‍රාසාදයක් කියලා තියෙනවා. ප්‍රාසාදයක් කියන්නේ මාලිගාවක් වගේ ආරාමයක් හැදුවා තවත් 9 කෝටියකින්. ඒ හැප්දපු හැම ආරාමයකම ඉතිහාසය ගත්තොත් ඒ ආරාමේ පූජා කරන පින්කමටම තවත් ඒ වගේ ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා. එතකොට අපිට පේනවා කහවණු 27 කෝටියක් වියදම් කරලා පූර්වාරාමයේ හදලා බුද්ධ ශාසනයට පූජා කරේ. ඊළඟට ඔබ හිතන්න බුදුහාමුදුරන්ට පූජා කරපු පළවෙනිම ආරාමේ බිම්බිසාර රජතුමාගේ රාජකීය උද්‍යානය උයන වේළුවනාරාමේ ශාසනයට පූජා කරේ. රජ්ජුරුව ලස්සනට මල් වවලා විනෝද වෙන්න යන රජ්ජුරුව විවේකයෙන් සතුටෙන් ඉන්න නැටුම් ගැයුම් වාදනය එක්ක රජවරු ලස්සනට සතුට විඳින්න යන විවේකයට ඉන්න රටේ තියෙන ලස්සනම උද්‍යානය තමයි බුදුහාමුදුරුවෝ ඇතුළු සංඝයාට ආරාමයක් හදලා පූජා කරේ. දැන් ඔය වැරදි දෘෂ්ටියම ඒ කාලේ තිබිලා තියෙනවා. බිම්බිසාර රජතුමාගේ බිසවක් හිටියා කේමා කියලා. කේමාව ධර්මයේ ගැන හිතුවේ නෑ, දන්නේ නෑ, රූපයට ඇලුම් කර කර හිටියා. ලස්සනට හිත වශී වෙලා හිටිය කේමාවටත් එහෙම් මෙහෙම් බණ කෑලි අහුල ගත්ත අය කියා හිටියා. ඔය බුදුහාමුදුරුවෝ නිකන් අනිත්‍යයි අනිත්‍යයි කිය මේවා මේ පිළිකුලයි කිය බණ කියන්නේ ලස්සනට කැමති නැති කෙනෙක්. එතකොට කේමාව හිතුවා තමන් බොහොම ලස්සනට ඇඳල පැඳලා ඉන්න රූපයට වශී වෙච්ච කේමාව හිතුවා මන්නන් යන්නේ බණක් අත්තහන්න. මං යන්නේ ඔය බණහන්න කියලා හිටිය. අවසානයේ රජ්ජුරුව කේමාව බණහන්න යොමු කරන්න රජ්ජුරුව මොකද කරේ? කේමාවට වේළුවනාරාමේ ලස්සන සුන්දරත්වය කවිවලට ගීතිකාවලට හදලා මාලිගාවේ ඇහෙන්න ගායනා කරා කියනවා. ඒවා අහගෙන හිටිය කේමාව හිතුවා බුදුහාමුදුරුවෝ ගැන මං අහලා තියෙන එක එහෙනම් වැරදි ඇතිනේ. මේ මිනිස්සු සමහරු අපිට කියන්නේ මේ අනිත්‍යයි ඔක්කොම අතාරින්න එපා වෙලා මේ නිකන් කලකිරීම අසුබය ඒවලු බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙම කියන බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන තැන්වල ඉඳීද? මෙච්චර ලස්සන වේළුවනාරාමේ කුටි ගැන ආරාමේ පරිසරය ගැන මෙච්චර වර්ණනා කරන්නේ මේ ලස්සන ගැන මම යන්න ඕනේ ඕක ඇත්ත නැත්ත බලන්න කියලා කේමාව ගියා. ඒ ගිය වෙලාවේ කේමාව ඒත් කල්පනා කරා මං යන්නේ වේළුවනේ බලන්න, ලස්සන බලන්න. මං යන්නේ බණ අහන්න නෙමෙයි, ওই බණ මං අහන්නේ. එහෙම හිතාගෙන ගියේ කේමාව හැංගිලා ඈත ඉඳන් බුදුහාමුදුරුවෝ බණ කියනවා බලාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ කේමාවට දිව්‍යාංගනාව වගේ ලස්සන දිව්‍යාංගනාව වගේ කාන්තාව දෙන්නෙක් බුදුහාමුදුරන්ට පවන් සලනවත් මවලා පෙන්නුවා. ඒ දිහා බලාගෙන බණහගෙන ඉන්නකොට ජීවිතයේ යථාර්ථය වැටහෙන විදිහට බුදුහාමුදුරුවෝ දහම් දෙසුවා. කේමාවට ධර්මාවබෝධය ලැබුවා. එතකොට අපිට පේනවා මේ ධර්මය ගැන සමාජයේ අදත් මිනිස්සු පිටින් බලලා කාරණයක් අහලා බණක් අහලා ඒ තමන්ගේ දෘෂ්ටිය ඉඳගෙන තමයි කරුණු එකතු කරලා වැරදි දෘෂ්ටි මතවාදවලට එන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ ගිහි අය මේ දේශනාවෙන් අපි විස්තර කළ දෙන්න විශේෂයෙන් ගිහි ශ්‍රාවකයන් පැවිදි අය නම් සියල්ල අතහැරලා විමුක්තිය පිණිස ධර්මාවබෝධය පිණිස යන ගමනක පැවිදි ශ්‍රාවකයන්ගේ ජීවිතේ ධර්මාවබෝධය අරමුණු කරගෙන යන ගමන.
උන්වහන්සේලාට වටිනා ආරාමයක් ලැබුණොත් පිළිගන්න නැත්නම් කොහේ හරි ඉන්නවා. හොඳ දාන මානාදී රජවරු සිටුවරු පූජා කරොත් පිළිගන්නවා. ඒක එපා කියලා නෑ කොහෙවත්. නැත්නම් උන්වහන්සේලා හදාගෙන හරි පිණ්ඩපාත ගිහිල්ලා හරි වළඳනවා. වටිනා සිවුරු පිරිකර කෙනෙක් පූජා කරොත් පිළිගන්නවා. නැත්නම් තියෙන එකක් හරි ඉරිච් එකක් හරි මහගෙන උන්වහන්සේලා සිවුරු පිරිකර මේ ගමන යනවා. කෙනෙක් වටිනා රෝහල් වලට එක්කන් ගිහිල්ලා හොඳ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් හේත් අරන් දුන්නොත් පිළිගන්නවා. නැත්නම් තියෙන එකක් මොනවා හරි බෙහෙතක් කොත්තමල්ලි ටිකක් හරි බීලා මොනවා හරි හදාගෙන තමන් ඒකයි පැවිද්දක ජීවිතේ ප්‍රත්‍යවේක්ෂා කරලා ධර්මාවබෝධය පිණිස යන ගමන. හැබැයි පැවිද්දා ලැබෙන දේ පිළිගන්නවා. හැබැයි උන්වහන්සේලාගේ ගමන නිවන කරාය. හැබැයි ගිහි ශ්‍රාවකයෝ ගිහි අය විශේෂයෙන් ගිහි ජීවිතේ තමන්ගේ ජීවිතේ පටල ගන්න යන්න එපා. මේ ධර්මයේ තියෙන සමහර කරුණු එක පාරට මේක පියවරෙන් පියවර යන එක. පටන් ගන්නකොටම රහත් වෙන්නේ නෑ. මතක තියාගන්න අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. ඉස්සරලාම ධර්මයේ පිහිටන කෙනා ලෞකික සම්මාදිට්ඨිය කර්මඵල විශ්වාසය ඇති කරගෙන තෙරුවන් සරණ යනවා. ඊට පස්සේ සද්ධානුසාරී වෙනවා. ඊට පස්සේ ධම්මානුසාරී වෙනවා. ඊට පස්සේ සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් සකදාගාමී මාර්ගයේ ගමන් කළ ඵලයට පත් වෙනවා. ඊළඟට අනාගාමී මාර්ගයේ ගමන් කළ අනාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී වෙනකොට තමයි කාමරාග පටිඝ සංයෝජන තුනී වෙන්නේ. අනාගාමී වෙනකොට හැබැයි සෝවාන් වෙලාවත් නැතුව ධර්මයට ඇවිල්ලවත් නැතුව රහත් වුණා වගේ ඔක්කොම එපා වුණා වගේ අතහරින්න මේ ඒ වගේ රඟපෑම් කරන්නේ ෑම තුළ ධර්මය නොදන්නකම නිසා ධර්මී හැසිරෙන්න උත්සාහ කරන අයටත් ධර්මය පාවීමක් තියෙන. අන්නේ නිසා පිංහතුනේ පියවරෙන් පියවර අවබෝධයෙන් යායුතු ගමන අවබෝධයෙන් අතහරිනවා මිසක් මේ බුද්ධ ශාසනය කලකිරීම කියන එක හිතන් බුදුහාන්දුරුව පෙන්වෙන් නිබ්බිදායි නිබ්බිදාය ගැන අවබෝධයෙන් කලකිරෙන්නේ. එතකොට නිබ්බින්දම් විරජ්ජති විමුක්තියට පත්වෙන අතහැරෙනවා. එහෙම නැතුව අපි මේ අතහරින්න ඕන කියලා ධර්මය අවබෝධයක් නැතු උත්සාහ කිරීම තුළ මිනිස්සුන්ට තියෙන්නේ ගැටීම විඳවීම. පිංහතුනේ බුදුහාන්දුරුව පෙන්නවා මහණෙනි මගේ ශ්‍රාවකයන් කාමයන් පරිහරණය කරනවා. මතක තියාගන්න ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතය තුළ විවාහ වෙනවා. කාමභෝගී ජීවිත ගත කරනවා. අමුදරුවෝ ලැබෙනවා. රන්රිදී මුතුමැණික් පරිහරණය කරනවා. නටනවා ගයනවා විනෝද වෙනවා. පන්සිල් රකින්න කෙනෙකුට ඒව බාධාවක් නෑ. හැබැයි ආදීනව දස්සාවිනු. මාලිකාව හිටියත් මුළු ඇගේම රත්තරම් පොරෝගෙන හිටියත් කෝටි ගණන් වටින යානවාහන වෙනම ජෙට්්‍යානා තිබුණත් ආදීනව දස්සාවිනු. ඒවැ ආදීනව දකිමින් මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ධර්මාවබෝධය කරා යන්නට ඕන. එහෙම නැතුව මේ ඔක්කොම අනිත්‍යයි කියලා ඒවා අතහැරලා අපි අවබෝධයෙන් අතහරින එකයි ධර්මාවබෝධයක් නැතුව ජීවත්වීමයි මේක දෙකක්. අන්නේ නිසා මතක තියාගන්න බුදුහාන්දුරුව පෙන්වේ ධර්මී හැසිරෙන ශ්‍රාවක අනෙක් සියලු දෙනාට වඩා ලස්සනට ජීවත්වෙන. එයා හොඳ පිළිවලකට ඉන්නවා. එයා අනිත් අයගේ ආකර්ශණය අනිත් අයටත් එයා ගැන පුදුම හිතෙනවා. මිනිස්සු අඩනකොට යාඩන්නේ නෑ. එයා ලෝක ස්වභාව අවබෝධ කරගත්ත කෙනෙ. මිනිස්සු දුක්වෙනකොට එයා දුක්වෙන්නේ. මිනිස්සු මනසෙන් කඩාගෙන වැටෙන තැන එයා අකම්පිත වෙන්න. අටලෝ දහම ඉදිරි අකම්පිතයි. ඒ නිසා මේ ධර්මය හරියට ඉගෙනගන්න හොඳට ධර්මය ගැන අධ්‍යයනය කරන්න අන්න එතකොට ඔබට තේරෙයි බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ මොන තරන් ලෝකයේ ඉන්න අනි ශ්‍රාවකයොත් එක ගත්තොත් සතුටෙන් මේ ධර්ම මාර්ගය ආයුතු ගමන. ඒ නිසා අපි ලෝකෙ ඉන්න වාසනාවන්තම පිරිසක් බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට ලැබිලතිය. මනුස්ස ජීවිතය ලැබුණ. ඒ ලැබිච්ච දේත් එක්ක ලදදෙයින් සතුටුවෙන් තමන්ට ලැබෙන දෙයි සතුටු වෙන කරම්ඵල ගැන හිතන් පුළුවන් විදිහට නැති බැරි අයට අනුන්ට උදව්පකාර කරන්න. ධර්මිෂ්ටව ධර්මානුකුලෝ දියුණු කරායන්න මහන්සික් දියුණු වෙන්න එපා කියලා කොහෙවත්නෑ. බුදුහාන්දුර කරන්න එපා කියලා තියෙන්නේ මත් පැන් වෙලදාම් වසවිස වෙලදාම් වහල් වෙලදාම් මස් පිණිස සතුන් විකිනීම් අවියාවිධ වෙලදාම් මේවා තමයි මිත්‍යා ආජීවය හැටියට පෙන්වේ. ධර්මිෂ්ටව සාධාරණව ව්‍යාපාර කරන්න කෝටිපතියෙක් නෙමෙයි බිලියනපතියෙක් වෙන්න ලෝකේ
ලෝකෙම ධනවතෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒත් ඔබට ධර්මානුකූලව දියුණු වෙන්න පුළුවන්. ඔබ බොහොම ලස්සනට ජීවත් වෙන්න. හැබැයි ඒ තුල හැම වෙලාවෙම අවබෝධයෙන් අටලෝ දහම ගැන හොඳ බුද්ධියකින් විමසමින් කර්මඵල ගැන විමසමින් ධර්මාවබෝධයට ජීවිතේ දියුණු කරගන්න. අන්න එතකොට මාලිගාවේ හිටියත් ගහක් යට හිටියත් ඒ දෙකම යාට තේරෙනවා මේ සියල්ල අතහැරලා යන්න වෙන දේවල්. රත්තරම් පොරෝගෙන හිටියත් වැරහැලි ඇඳගෙන හිටියත් එයා දන්නවා මේ සියල්ල අතහැරින්න වෙන දේවල්. රාජභෝජන වැළඳුවත් ලැබෙන ඕනෑම දෙයක් ප්‍රත්‍යවේක්ෂා කළ වැළඳුව ඒ දෙකේ වෙනසක් එයා දකින්නේ. අන්න ඒ නිසා අවබෝධයෙන් යුක්ත ජීවිතයයි බොරු රඟපෑමයි කියන්නේ දෙකක්. මෙන්න මේක හොඳට තේරුම් අරගෙන ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්න. ඒ නිසා පින්වතුනි අද දවසේ ඔබ හැම දෙනාට මං හිතනවා මේ ධර්ම කරුණු වලින් යම් තේරුමක් ඔබට ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි සමාජය තුළ දකිනවා ඉරිසියාව කියන එක පුදුම විදිහට වැඩි වෙගෙන යන සමාජය. කවමදාවත් ලස්සනට ඉන්න කෙනෙකුට සැපසේ ජීවත් වෙන කෙනෙක් දැකලා ඉරිසියා කරන්න එපා. උත්සාහ කරන්න, දියුණු වෙන්න උත්සාහ කරන්න. සාධාරණව ධර්මිෂ්ඨව තමනු දියුණුව කරා යන්න උත්සාහ කරන්න. කෙනෙක්ගේ පිනට ඉරිසියා කරන්න එපා. මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ඛා කියන ගුණධර්ම ඇති කරගෙන ඔබ හැම දෙනාට මුතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.